හිමිදිරීම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මනුස්ස ලෝකේ මනුස්සෙක් වෙලා ඉපදුණු අපිට මේ පොඩි කාලය තුල ගොඩාක් දේවල් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ගොඩාක් දේවල් දියුණු කරගන්න සිද්ධ වෙලා තියෙනවා. ගොඩාක් දේවල් අතහරින්න සිද්ධ වෙලා තියෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා අප්පමිදම් භික්ඛවේ මනුස්සානං ආයු. පින්වත් මහණනි, මනුස්සයන්ට ජීවත් වෙන්න තියෙන්නේ බොහොම පොඩි කාලයක්. ඊ타මත්ම සුළු කාලයක්. ගමනීයෝ සම්පරායිකෝ, ඉක්මනට පරලොව යන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට මේ ජීවිතය අතහැරලා ඊළඟ ජීවිතයට ඉක්මනට යන්න සිද්ධ වෙනවා. ගමනීයෝ කියන්නේ යා යුතුයි. කත්තබ්බං කුසලං, එනිසා කුසල ධර්මයන් කරගන්න. චරිතබ්බං බ්‍රහ්මචරියන්, බඹසර ජීවිතයක්, පිරිසුදු ජීවිතයක් ගත කරගන්න. නත්ති ජාතස් සමරණං, අපි හැමෝම ඉපදිලා ඉන්න නිසා මරණයෙන් ගැලවීමක් නැහැ. පින්වත්නි, බලන්න කොච්චර සත්‍යයක්ද ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ. අපිට බොහොම පොඩි කාලයක් තුල අපේ මේ ජීවිතයේ තියෙන අඩුපාඩු ටික නැති කරගෙන අපේ ජීවිතයේ යහපත් දේවල් අපිට එකතු කරගන්න සිද්ධ වෙනවා. ඒ දේවල් අපිට කරන්න වෙන්නේ ගොඩාක් ප්‍රශ්න මැද්දේ, කරදර මැද්දේ තමයි අපිට හැම දෙයක්ම දියුණු කරගන්නත් වෙන්නේ. හැබැයි තියෙන්නේ සුළු කාලයයි. ඊළඟ ජීවිතයට අපි කැමති වුණත් නැති වුණත් යන්න සිද්ධ වෙනවා. ඉපදිලා ඉන්න නිසා මරණයෙන් ගැලවීමකුත් නැහැ. එවැනි ජීවිතයක් පාවිච්චි කරන අපිට තියෙන්නේ අපේ ජීවිතයේ තියෙන කුසලතාවයන් දියුණු කර ගැනීම. අපේ මානසික වශයෙන් කුසල් දියුණු කර ගැනීම. සාමාන්‍ය ලෝකයේ කායික කුසලතා දියුණු කරනවා. මේ කය එක එක දේවල් කරන්න අවශ්‍ය විදිහට පුරුදු පුහුණු කරනවා. හැබැයි අපි තුල තියෙන මානසික කුසලතා ගොඩාක් අය පුරුදු කරගන්නේ. අපේ හිතෙත් තියෙනවා අපි දියුණු කරගන්න ඕන පැති, අපි දියුණු කරගන්න ඕන දේවල්. නමුත් ඒ කෙරෙහි අවධානය යොමු නොවන නිසා ඒවත් එක්කම ගොඩාක් අය මරණයටපත් වෙනවා. සමහරලාට තමන්ට දියුණු කරගන්න පුළුවන් දේවල් තමන්ගේ ජීවිතය තුළ තියාගෙන ඒ දේවල් ගැන දන්නේ නැතුව එයා මරණයටපත් වෙනවා. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපේ ජීවිතයේ තේරුම් අරගෙන මේ ජීවත් වෙන්න තියෙන සුළු කාලේ අපි පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ දියුණු වෙන්නයි. පිරිහෙන්න නෙවෙයි. මොකද පිරිහෙනවා කියන එක බුද්ධ ශාසනයක් තිබුණත් නැතත් ලෝකේ ඕනෑම කාලයක ඕනෑම වෙලාවක කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. පිරිහෙන්න පුළුවන් දෙයක්, විනාශ වෙන්න පුළුවන් දෙයක්. නමුත් තමන්ගේ ජීවිතයේ කුසල ධර්මයන් දියුණු කරගෙන ඒවට ඔරොත්තු දෙන ජීවිතයක් ඇති කරගෙන මේ ප්‍රශ්න මැද්දේ තමන්ගේ ජීවිතේ දියුණු කරගන්නවා කියන එක, ඒක ලෞකික වශයෙන් වේවා, ආධ්‍යාත්මික වශයෙන් වේවා, කායික වශයෙන් වේවා, මානසික වශයෙන් වේවා දියුණු කරගන්න පුළුවන්. හැබැයි අපිට ගොඩාක් වටිනවා අපේ ආධ්‍යාත්මික ලෝකේ දියුණු කර ගැනීම, අපේ මානසික ලෝකේ දියුණු කර ගැනීම. මොකද හේතුව අපිට කයත් එක්ක ගනුදෙනු කරන්න තියෙන සුළු කාලයක්. දැන් මනුස්ස ලෝකේ අපිට මේ ශරීරය ලැබුණා. මේ ශරීරය පාවිච්චි කරමින් මේ මනුස්ස ලෝකේ කරන්න තියෙන ගනුදෙනු අපිට ගොඩාක් කල් කරන්න හම්බෙන්නේ නැහැ. අපිට මේ දේවල් කරන්න වෙන්නේ බොහොම සුළු කාලයක්. හැබැයි අපිට මේ මානසික ලෝකයේ නැත්තම් හිත නැමැති ලෝකයේත් එක්ක
අපිට අපේ ජීවිතේ බොහෝ ගනුදෙනු කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඊළඟ ජීවිතයට පවා අපි මේ ජීවිතේ හිතට එකතු කරගන්න දේවල් අරගෙන යන්න සිද්ධ වෙනවා. ඒවා අඩුපාඩු වෙන්නත් පුළුවන්. ඒවා අපි දියුණු කරගත්තු කුසල ධර්මයන් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා පින්වත්නි අපේ ජීවිතය ගැන හරි අවධානයක් යොමු කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඒ ජීවිතය දියුණු කරගන්න, සැපේ කරා ගෙනියන්න, ඒ ජීවිතෙන් උපරිම ප්‍රතිඵලය ලබා ගන්න අපි හැමෝම තුල ලොකු අදිෂ්ඨානයක් තියෙන්න ඕන. ඉතින් ඒ සඳහා උපකාර වෙන උතුම් දහම් කාරණයක් අපි මේ උදෑසන ශ්‍රවණය කරමු. පින්වත්නි, මිනිස්සෙක් විදිහට ජීවත් වෙද්දී අපේ ජීවිතේ අත්‍යවශ්‍යව තියෙන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ඉවස ගන්න පුළුවන් වීම. ඒ වගේම දරා ගන්න පුළුවන් වීම සහ ඔරොත්තු දීමේ හැකියාව. දැන් ගොඩාක් අයගේ ජීවිතේ මේ කුසලතාවය නැති වෙලා තියෙනවා. ප්‍රශ්නයක් ආවොත් ඒක ඉවසන්න බෑ. දරා ගන්න බෑ. ඔරොත්තු දෙන්නේ නැහැ. එතකොට සමහර අය ගොඩාක් තීරණ අරගෙන ඒ තීරණ හරිද වැරදිද කියලා හොයාගන්න බැරුව තමන්ගේ ජීවිතේ ක්‍රියාත්මක කරනවා. සමහර වෙලාවට එකකින් වෙන්නේ තමන්ගේ ජීවිතයට හානි සිද්ධ වෙනවා වගේම තමන් වටා ඉන්න මිනිස්සුන්ටත් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි ගොඩාක් වටිනවා මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන අපිට ඉවස ගන්න පුළුවන් වීම. මොකද අපි මේ ජීවත් වෙන මනුස්ස ලෝකේ රෝසමල් යහනවක් නෙවෙයි. අපිට ගොඩාක් ප්‍රශ්න, කරදර, ඒ වගේම ස්වභාවික විපත් මේ හැම දෙයක් මැද්දේ තමයි අපේ ජීවිතය අරගෙන යන්න තියෙන්නේ. ඒ නිසා අපිට අපේ ජීවිතයේ මූණ දෙන දේවල් එක්ක අපිට ගොඩාක් උපකාර වෙනවා දරා ගන්න පුළුවන්කම අපේ ජීවිතයේ පුරුදු කිරීම. ඒ වගේම මේ එන දේවල් වලට ඔරොත්තු දීමේ හැකියාව අපේ ජීවිතයේ තියෙනවා නම් ඒක අපිට ගොඩාක් උපකාර වෙනවා. නමුත් අපිට වර්තමානයේ තුල පේනවා ගොඩාක් අයට මේ දරා ගැනීමේ හැකියාව තමන්ගේ ජීවිතේ නැති වෙලා තියෙනවා. ඉවසීමේ හැකියාව නැති වෙලා තියෙනවා. ඔරොත්තු දීමේ හැකියාව නැති වෙලා තියෙනවා. ඒ නිසා චූටි ප්‍රශ්න, පොඩි ප්‍රශ්න එද්දී එකපාරට ගන්න තීරණ මහා හානි කරයි. එක්ක තමන්ගේ ජීවිතේ නැති කරගන්න, එහෙම නැත්නම් තමන් මේ ලෝකේ මත ඇරලා යන්න, එහෙම නැත්නම් තව කෙනෙක්ගේ ජීවිතේ විනාශ කරන්න, මේ වගේ තමන්ට අනුන්ට අයහපත පිණිස පවතින තීරණ වේගින් මිනිස්සු ගන්නවා. නමුත් ඒ වෙලාවේ පොඩ්ඩක් දරාගත්තා නම්, ඉවස ගත්තා නම්, ඔරොත්තු දුන්නා නම් ඒ ප්‍රශ්නෙට බරපතල ප්‍රශ්නයකින් නිදහස් වෙන්න අවස්ථාව තිබුණා වෙන්න පුළුවන්. ඒ නිසා මේ අපි උදෑසන මේ ඉගෙන ගන්න දේශනාව ගොඩාක් උපකාර වෙනවා මේ ඔරොත්තු දෙන ජීවිතයක් හදාගන්න. ඉවස ගන්න පුළුවන් ජීවිතයක් හදාගන්න. දරා ගන්න පුළුවන් ජීවිතයක් හදාගන්න. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ දේශනාවේ නම තියෙන්නේ අක්කම සූත්‍රය කියලා. ඒ කියන්නේ ඉවස ගන්න බැරිකම ගැන වදාළ දේශනාව. උපමාවකින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ හරිම ලස්සනට මේ කාරණේ පැහැදිලි කරනවා. ඔබ දන්නවා රයිතුමාට ඉන්නවා රාජකීය හස්තීන්. එතකොට මේ ඇතෙක් හස්තීන් වෙලා ඉපදින හැමෝටම රාජකීය හස්තියෙක් වෙන්න බෑ. එතකොට රාජකීය හස්තියෙක් තුල මෙන්න මේ කාරණා පහ දකින්න ලැබෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ඇතා රාජකීය හස්තියෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේම පරිහරණයට රජුගේ පරිහරණයට සුදුසු වෙන්නෙත් නැහැ. ඒ වගේම රාජකීය කියන ගොඩට වැටෙන්නෙත් නැහැ කියනවා. දැන් ඇතෙක් වෙලා ඉපදුනාට මේ කරුණු පහලන් තියෙන ඇතා තුල ඒ ඇතා රජු පරිහරණය කරන්නේ නැහැ කියනවා. රාජකීය ඇතෙක් බවට පත් වෙන්නෙත් නැහැ කියනවා. ඒ වගේම ඇතා රාජකීය වෙන්නෙත් නැහැ කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පළවෙනි කාරණේ තමයි කියනවා රජුගේ හස්තියාට මේ රූප ඉවසන්න බෑ. දරා ගන්න බෑ. රූප වලට ඔරොත්තු දෙන්නේ නැත්තම් ඒ ඇතා රාජකීය හස්තියෙක් නෙවෙයි කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඇතා යුද බිමට ගියොත් එහෙම ඒ යුද්ධ භූමියට ගියාට පස්සේ ඒ රාජකීය ඇතා යුද පිටියේ නැත්නම් යුද්ධ භූමියේ තව ඇත් සේනාව ඉන්නවා. ඒ වගේම අස්ස සේනාව ඉන්නවා. රත සේනාව ඉන්නවා. පාබල සේනාව ඉන්නවා. දැන් අපි අහලා තියෙන්නේ චතුරංගනී සේනාව කියලා. ඒතර යුද්ධ පිටියකට මේ හතර සේනාවම එනවා. ඒතර මේ ඇතා මේ යුද්ධ පිටියට ගියාට පස්සේ තමන්ට ලැබෙනවා, දකින්න ලැබෙනවා ඇත්තු ඉන්නවා. ඇස් සේනාව ඉන්නවා.
මේ ඇතා කම්පා වෙනවා. ඒ වගේම දැඩිව ඉන්නට බැරි වෙනවා. ඔරොත්තු දෙන්න නැති වෙනවා. දරාගන්න බැරි වෙනවා. ඒ දැකීමම කම්පාවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇතා බයට පත් වෙනවා. බයට පත් වෙලා මේ සංග්‍රාම භූමියට නැත්තම් මේ යුද පිටියට බහින්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අන්න රජුගේ හස්තියාට රූප දරා ගන්න බැරි වෙනවා. යුද පිටිය දැක්කහම බයට පත් වෙලා කම්පා වෙලා ඉවස ගන්න බැරුව දරා ගන්න බැරුව ඔරොත්තු දෙන්නේ නැතුව මේ ඇතා පස්ස ගහනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඇතානම් රාජකීය හස්තිය බවට පත් වෙන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ රාජකීය හස්තයට සද්ද ඉවසන්න බෑ. සද්ද දරා ගන්න බෑ. ඒ තමයි මේ රාජකීය හස්තය යුද බිමට ගියාට පස්සේ සද්ද ඇහෙනවා යුද බිමේ. ඒ තමයි හස්තීන් කෑ ගහන සද්ද ඇහෙනවා. අශ්වයින් කෑ ගහන සද්ද ඇහෙනවා. රථ සේනාවල සද්ද ඇහෙනවා. පාබල සේනාවේ සද්ද ඇහෙනවා. මේ සද්ද ඇහෙනකොට මේ ඇතාට ඒක ඉවස ගන්න බෑ. දරා ගන්න බෑ. ඔරොත්තු දෙන්නේ නැතුව කම්පාවට පත් වෙනවා. ඒ ශබ්ද ඉවසගෙන දරාගෙන ඔරොත්තු දීගෙන දැඩිව ඉන්න බැරි වෙනවා. සංග්‍රාම භූමියට බැස ගන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ හස්තියා රාජකීය හස්තියෙක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හස්තියාට ගඳ සුවඳ ඉවස ගන්න බැරි වෙනවා. දරා ගන්න බැරි වෙනවා. ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ තමයි මේ යුද බිමට ගියාට පස්සේ තවත් ඒ වගේම ඇත්තු ඉන්නවා. එතකොට මේ යුද බිමකට ගොඩාක් ඇත්තු ආවට පස්සේ ඒ ඇත්තුන්ගේ මල මූත්‍ර ගඳ මේ යුද භූමියේ එනවා. එතකොට ඒක දරා ගන්න බෑ මේ ඇතාට. ඔරොත්තු දෙන්නේ නැහැ. ඉවස ගන්න බෑ. මේ ඇතා කම්පාවට පත් වෙනවා. දැඩිව කම්පාවට පත් වෙනවා. ඒ ගඳ ඉවසගෙන දරාගෙන ඔරොත්තු දීගෙන මේ යුද භූමියේ ඉන්න බැරි වෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ ඇතා රාජකීය හස්තියෙක් ඉන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ රජුගේ හස්තියාට රස ඉවසන්න බෑ කියන. රසය ඔරොත්තු දෙන්නේ නැහැ. දරා ගන්න බෑ. ඒක දරාගෙන දැඩිව සිටින්න බෑ. ඒ තමයි කියන මේ කෙනා මේ ඇතා යුද්ධ භූමියට ගියාට පස්සේ ඔන්න යුද භූමියේදී මේ ආහාර ලැබෙනවා. මේ ගස් සතු ඊට පස්සේ ජලය මේ දේවල් ලැබෙනවනේ. එතකොට යුද භූමියක හරි ටයිම් එකට මේවා ලැබෙන්නේ නැහැ. හරි වෙලාවට හම්බෙන්නේ නැහැ. එතකොට මේ තනකොළ වේවා ජලය වේවා මේවා හරි වෙලාවට ලැබෙන්නේ නැතිකොට දින 2 3 4 5ක් යනකොට මේ කෙනාට මේක ඉවස ගන්න බැරි වෙනවා. දරා ගන්න බැරි වෙනවා. ඔරොත්තු දෙන්න නැති වෙනවා. දැඩි වෙ ඉන්න බැරි වෙනවා. සංග්‍රාම භූමියට නැත්තම් මේ යුද්ධ භූමියට බැස ගන්න බැරි වෙනවා කියන මේ ඇතාට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ඇතත් රාජකීය හස්තියෙක් බවට පත් වෙන්නේ නැහැ කියනවා. එතකොට ඒ තමයි හතරවෙනි කාරණේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා පස්වෙනි කාරණේ තමයි රජුගේ හස්තියාට ස්පර්ශ ඉවස ගන්න බැරි වෙනවා. කායට දෙන්න පහසට ඔරොත්තු දෙන්නේ. ඒ තමයි මේ රජුගේ හස්තියා යුද්ධ භූමියට යනවා. ගියාට පස්සේ දැන් යුද්ධ භූමියක යුද්ධ කරන්න යන්නේ. හී පාරවල් එනවා. කඩු පාරවල් එනවා. ඊට පස්සේ නොයෙක් ආයුධ වලින් පහර කන්නට සිද්ධ වෙනවා. එතකොට ඊ පහර 2 3 4 5ක් වදිනකොටම මේ ඇතාට ඒක ඉවස ගන්න බැරි වෙනවා. දරා ගන්න බැරි වෙනවා. ඔරොත්තු දෙන්නේ නැතිව ඒ භූමියේ ඉන්න බැරි වෙනවා. කම්පාවට පත් වෙලා දැඩිව ඉන්න බැරුව දැඩිව ඉන්න නොහැකිව මේ ඇතා පස්ස ගහනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ රාජකීය හස්තියා රජුගේ හස්තියෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ ඇතා නිකම් ඇතෙක් විතරයි රාජකීය හස්තියෙක් බවට පත් වෙන්නේ. ඒ තමයි මේ ඇතාගේ කරුණු 5ක් තියෙනවා. දකින දේවල් ඔරොත්තු දෙන්නේ නැහැ. අහන දේවල් ඔරොත්තු දෙන්නේ නැහැ. විඳින ගඳ සුවඳ ඔරොත්තු දෙන්නේ නැහැ. විඳින්න තියෙන රස ඔරොත්තු දෙන්නේ නැහැ. විඳින්න තියෙන පහස ඔරොත්තු දෙන්නේ නැහැ. බලන්න එතකොට ඒ ඇතා රාජකීය හස්තියෙක් බවට පත් වෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා
මේ බුද්ධ ශාසනයේ මේ ධර්මයේ පුරුදු කරන කෙනෙක්. ඒ කෙනා භික්ෂුවක් නම් ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කරුණු පහ තියෙනවා නම් ඒ භික්ෂුව ආහුණීය වෙන්නෙත් නෑ කියනවා. පාහුණීය, දක්ඛිනීය, අංජලිකරණීය, ලෝකේ අනුත්තර පින්කත වෙන්නේ කියන මෙන්න මේ කරුණු පහ තියෙන භික්ෂුව. එතකොට එයා ධර්මයේ පුරුදු කරාට මේ කරුණු පහ තියෙනවා නම් ආහුණීය, පාහුණීය, දක්ඛිනීය, අංජලිකරණීය, අනුත්තරම් පුඤ්ඤක්කෙත්තම් වෙන්නේ නැහැ කියනවා. ඒවට සුදුසු නැහැ කියනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මයේ පුරුදු කරන භික්ෂුවක් ඉන්නවා රූප ඉවස ගන්න බෑ. ඒ භික්ෂුවට මේ රූප ඔරොත්තු දෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාම කියලා පින්වත්නි දේශනා කළාට මේ ධර්මයේ භික්ෂූන්ට විතරක් නෙමෙයි. භික්ෂුණීන්ට, උපාසකයින්ට, උපාසිකාවන්ට මේ සිව්වන පිරිසටම තමයි මේ ධර්මයේ. ඒකට බලන්න පළවෙනි කාරණේ තමයි මේ රූප ඉවස ගන්න බැරි වෙනවා. ඇහැට පේන රූප ඔරොත්තු දෙන්නේ නැහැ. ඇහැට පේන රූප දරා ගන්න බෑ. ඒ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න එහෙන් රූපයක් දකිනවා. ඒ රූපේ දැක්කට පස්සේ දකින රූපේට රාගය ඇති වෙනවා. එහෙම නැත්නම් ආසාව ඇති වෙනවා. එතකොට ඒ කෙනාට හිත සමාහිත කරගෙන හිත ඒක අරමුණක තියාගන්න බැරි වෙනවා කියනවා. හිතේ තිබ්බු එකක බව නැති වෙලා හිත ඇවිස්සෙනවා කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ කෙනාට රූප ඉවස ගන්න බෑ කියනවා. දැන් සාමාන්‍යයෙන් බලන්න අපි දැන් පින්වත්නි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට අපි S2 පාවිච්චි කරනවනේ. ඒ S2 පාවිච්චි කරනකොට අපිට රූප පේනවා. ලස්සන රූප පේනවා, ආසාව ඇති වෙන රූප පේනවා. දැන් ගොඩක් අයට මේව දරා ගන්න බැරි වෙනවා. මේක ඉවස ගන්න බෑ. ආසාවක් ඇතුනොත් ඒ ආසාව ඉවස ගන්න බෑ, දරා ගන්න බෑ. ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? එයා ඒ ආසාවෙන් යුක්තව කටයුතු කරලා එක්කෝ තමන්ගේ ජීවිතයට හානියක් සිද්ධ කරනවා, අනුන්ගේ ජීවිතයට හානියක් සිද්ධ කරනවා. දැන් ඔබට පේනවා ඇති ඇහැට පේන රූප ඔරොත්තු දුන්නේ නැති මිනිස්සු කරපු වැඩ. එක්ක කාන්තාවකට ආසාව ඇතිලා, එක්ක පිරිමියෙකුට ආසාව ඇතිලා, එක්ක ඉඩමකට ආසාව ඇතිලා, එක්ක ගෙදරකට ආසාව ඇතිලා මරාගෙන මැරෙනවා. සහෝදර සහෝදරියන් මරනවා, අම්මා තාත්තට ගහනවා, ගෙන් එළියට දානවා, පුදුම අපරාධ සිද්ධ කරනවානේ. මේ ඇහැට පේන රූපය ඔරොත්තු දෙන්නේ නැහැ, දරා ගන්න බෑ. භාග්‍යතුන් වහන්සේ වදාලා අන්‍යයාගේ හිත විනාශ වෙනවා, හිතේ සමාධිය නැති වෙනවා, සිතේ එකක බව නැති වෙනවා කියනවා. ඒ වගේම තමයි කනට ඇහෙන ශබ්දේ දරා ගන්න බෑ, ඔරොත්තු දෙන්නේ. ඒ තමයි ඔන්න ශබ්දයක් ඇහෙනවා, ආසාව ඇති වෙන ශබ්දයක්. ඊට පස්සේ මොකද වෙන්නේ? හිතේ සමාධිය නැති වෙනවා කියනවා. ඒ ශබ්දේ ඉවස ගන්න බැරි වෙනවා කියනවා. දැන් අපිට ඇහෙන්නවනේ නොඑක ආකාරයේ ශබ්ද. දැන් බලන්න මේ ශබ්දවලට අපි ඔරොත්තු දුන්නේ නැති වුණොත් පින්වත්නි, ඒ ශබ්ද ඔස්සේම අපි ප්‍රශ්නයක් හදා ගන්නවා. සමහර වෙලාවට දේශය තියෙන ප්‍රශ්න, ආසාව තියෙන ප්‍රශ්න, ඊර්ෂ්‍යාව තියෙන ප්‍රශ්න, බය තියෙන ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට මේ අකුසල් කන් දෙකෙන් ශබ්දයක් අහද්දි, එතකොට ඒක ඔරොත්තු දෙන්නේ නැත්තම්, දරා ගන්න බැරි නම් එයා එකකින් බරපතල අර්බුදයක් කරගන්නවා. සමහර අයට බලන්න, සමහර මිනිස්සුන්ගේ ජීවිතේ විශේෂයෙන් කාන්තාවන් බොරුවට වර්ණනා කරලා මිනිස්සු රවට්ට ගන්නවා. ඒ වගේ මිනිස්සයන්ට පිරිමියටත් වෙනවා, පොඩි ළමයින්ටත් වෙනවා. දැන් මේ සද්දයකට නෙමෙයි ආස කරන්නේ. ඉතින් ඔයා ලස්සනයි, හැඩයි මේ කියන ඒවට ආස කරලා රැවටෙනවා. එතකොට මේ වර්ණනාව ඔරොත්තු දෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? හිත විනාශලා හිතේ සමාධිය නැති වෙලා යනවා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා ඒකේනා ගඳ සුවඳට ඔරොත්තු දෙන්නේ. ඔන්න නාසයෙන් ගඳ සුවඳක් ඇහුවට පස්සේ එයාට ඒ කෙරෙහි ආසාව ඇති වෙනවා. ආසාව ඇති වෙලා හිතේ සමාධිය නැති වෙනවා, හිතේ එකක බව කරගන්න බැරුව යනවා කියනවා. ඉතින් එයාට ගඳ සුවඳ ඉවස ගන්න බැරුව හිත විනාශ වෙනවා. හතරවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාලා රස ඉවස ගන්න බෑ. රසයට ඔරොත්තු දෙන්නේ නැහැ. රස දරා ගන්න බෑ. දිවෙන් රසයක් වින්දට පස්සේ ඒ රසය ඇති වුණාට පස්සේ එයාගේ හිතේ සමාධිය නැති වෙනවා. බලන්න අර විඳින රසයට පුළුවන් හිතේ තියෙන දියුණුව නැති කරලා දාන්න. ඉතින් මේක පින්වත්නි අපේ ජීවිතේ අපි හැමතිස්සෙම මූණ දෙනවා, අපි දන්නේ නැති වුණාට. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා
කායට දෙන්න පහස ඉවස ගන්න බෑ. දැන් කායට පහසක් දෙන්නට පස්සේ ඒ පහසට ආසාව ඇති වෙනවනම් ඒකට ආසාව ඇති කරගෙන හිත සමාහිත කරගන්න බැරි වෙනවා. හිත එක කරගන්න බැරි වෙනවා. හිත සංසිඳව ගන්න බැරි වෙනවා. එයාගේ හිත ඇවිස්සලා යනවා. අන්න එතකොට එයාට පහස ඉවස ගන්න බෑ, දරා ගන්න බෑ, ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුවක් වුණත් ඒ භික්ෂුව ආහුණීය නෑ කියලා. දුරේ ඉඳලා දම්පැන් ගෙනල්ලා පූජා කරන්න සුදුසු නෑ. පාහුණීය නෑ කියනවා. ළඟට ඇවිත් දම්පැන් පූජා කරන්න සුදුසු නෑ. දක්ෂිනීය නෑ කියනවා. පින් සලකාගෙන යමක් දෙන්න සුදුසු නෑ. අංජලි කරණීය. අත්තල් එක්කහු කරලා වන්දනාමාන කරන්න සුදුසු නෑ කියනවා. ඒ වගේම ලෝවට උතුම් පින්කෙත බවට පත් වෙන්න සුදුසු නෑ කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව හස්සියෙක් ඉන්නවා. ඒ හස්සියා තුළ තියෙනවා කියනවා කරුණු 5ක්. අන්නේ හස්සියා නම් රජුගේ පරිහරණයට සුදුසුයි. රාජකීය හස්සියෙක්, රාජකීය හස්සියෙක් කියන ගුඩට වැටෙනවා කියනවා. පළවෙනි කාරණය තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ හස්සියා රූප ඉවසන්න පුළුවන්. රූපය ඔරොත්තු දෙනවා, දරා ගන්න පුළුවන්. ඒ තමයි මේ හස්සියා යනවා යුද බිමට. ගියාට පස්සේ මෙයාට දකින්න ලැබෙනවා තවත් හස්තීන්, අස්සයන්, රත, මිනිස්සු යුද පිටියේ දකින්න ලැබෙනවා. මේ හස්සියා ඒව දැක්කට පස්සේ කම්පා වෙන්නේ නැහැ. ඉවස ගන්නවා, දරා ගන්නවා, ඔරොත්තු දෙනවා, කම්පා වෙන්නේ නැහැ, දැඩිව ඉන්නවා. යුද්ධ භූමියට බැස ගන්නවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ හස්තියා ඒ පේන රූපයට ඔරොත්තු දෙනවා කියනවා. ඒ වගේම දෙවෙනි කාරණය මේ හස්තියා යුද්ධ භූමියට යනවා. සද්දයන් ඉවස ගන්නවා කියනවා. දැන් යුද්ධ භූමියේ ඇත්තු කෑ ගහන හඬ ඇහෙනවා, අස්සීන් කෑ ගහන හඬ ඇහෙනවා, ඒ වගේම මිනිස්සු කෑ ගහන හඬ ඇහෙනවා, බෙර හඬ ඇහෙනවා, සක් හඬ ඇහෙනවා, පංචතූරේ නාදය ඇහෙනවා. මේ යුද්ධ භූමියක ගොඩාක් සද්ද ඇහෙනවා. ඉතින් මේ කියන්නේ පින්වත්නි වර්තමාන යුද භූමියේ වර්තමාන යුද භූමිය වල බෝම්බ සද්දයි, වෙඩි හඬයි මේ දේවල් නැහෙන්නේ. නමුත් ඉස්සර කාලේ යුද භූමියේ කැහෙන සද්ද මේ කියන්නේ. එතකොට මේව ඇහෙනකොට ඉවස ගන්නවා, දරා ගන්නවා, ඔරොත්තු දෙනවා, කලබල වෙන්නේ නැහැ, දැඩිව ඉන්නවා කියන එකට මුහුණ දෙන්න. අන්නේ හස්තියා රාජකීය හස්තියෙක් කියනවා. ඒ වගේම ගන්ධයන් ඉවසන්න පුළුවන් හස්තියෙක් බවට පත් වෙනවා. යුද්ධ භූමියට ගියාට පස්සේ අනිකුත් හස්සීන්ගේ මල මූත්‍ර ගඳ ඒ යුද්ධ භූමියේ දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනෙද්දී ඒක ඉවසගෙන දරාගෙන ඔරොත්තු දීගෙන දැඩිව ඉන්නවා කියනවා. කම්පාවටපත් වෙන්නේ කියනවා. අන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ හස්තියා රාජකීය හස්තියෙක් බවට පත් වෙනවා. ගන්ධ සුවඳ ඉවසන හස්තියෙක් බවට පත් වෙනවා. හතරවෙනි කාරණේ රජුගේ හස්තියා රස ඉවසනවා කියනවා. ඒ තමයි දැන් යුද්ධ බිමේට ගියපුවාම වෙලාවට කෑම බීම නැහැ. ඒතර දවස් ගණන් දවස් 1 2 3 4 5 කෑම බීම නැතුව ඉන්න සිද්ධ වෙනවා. එතකොට මොකද කරන්නේ? ඒව ලැබුන්නේ නැහැ කියලා ඒකට ඉවස ගන්න බැරුව, දරා ගන්න බැරුව කම්පා වෙවි ඉන්නේ. මොකද කරන්නේ? ඒක ඉවසගෙන දරාගෙන ඔරොත්තු දීගෙන කම්පා වෙන්නේ නැතුව දැඩිව ඉන්න කියනවා. අන්නේ හස්තියා රාජකීය හස්තියෙක්. පස්වෙනි කාරණේ තමයි රාජකීය හස්තියා ස්පර්ශ ඉවසනවා කියනවා. යුද්ධ භූමියට ගියාට පස්සේ මේ යතාට යුද භූමියේදී හී පහර වදිනවා. 1 2 3 4 5ක් වදින්න පුළුවන්. හැබැයි එහෙම වැදුනා කියලා ඒක ඉවසනවා. ඒ වේදනාව ඉවසගෙන දරාගෙන ඔරොත් දීගෙන කම්පා වෙන්නේ නැතුව දැඩිව ඉන්නවා කියනවා. යුද්ධ භූමියේම වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ හස්තියා රාජකීය හස්තියෙක් බවට පත් වෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා කරුණු 5ක් තියෙන ධර්මයේ හැසිරෙන පුද්ගලයා භික්ෂුවක් නම් ඒ භික්ෂුව ආහුනීයයි, පාහුනීයයි, දක්ඛිනීයයි, අංජලි කරණීයයි කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ තමයි භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. ඇහෙන් රූප දැකලා ඒක ඉවසනවා. ඒක දරා ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. දැන් පින්වත්නි අපිට නොයේක් රූප දකින්න ලැබෙනවනේ. ආසාව ඇති වෙන රූප දකින්න ලැබෙනවා.
තරහ ඇති වෙන රූප දකින්න ලැබෙනවා, ඊර්ෂ්‍යාව ඇති වෙන රූප දකින්න ලැබෙනවා, බය ඇති වෙන රූප දකින්න ලැබෙනවා. අන්න එහෙම දකිනකොට දැන් ආසාව ඇති වෙන රූපයක් දැක්කොත් ඒ රූපය දැකලා ආසාව ඇති කරගන්නේ. හිතේ සමාධිය කොහොම හරි උපද්දව ගන්නවා. හිත සංසිඳවාගෙන වාසය කරනවා. හිත ඇවිස්සෙන්න දෙන්නේ නැහැ. හිත කොහොම හරි සමාහිත කරනවා කියනවා. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනා රූපයට ඔරොත්තු දෙනවා. දැන් අපිට පේනවනේ මේ රූපයට ඔරොත්තු දෙන්නේ නැති අය, ඇහැට පේන රූප වලට ඔරොත්තු දෙන්නේ නැති අය, ඇහැට පේන රූප දරා ගන්න බැරි අය, ඇහැට පේන රූප ඉවස ගන්න බැරි අය මොනතරම් හානි ඒ අයගේ හිතට කරගන්නවද? ඒ අයගේ ජීවිතයට කරගන්නවද? හොද්දට බලන්න මේ ලෝකේ දැන් අපේ ජීවිතයෙන් බලන්න අපිට සමහර රූප ඔරොත්තු දෙන්නේ නැහැ. අපිට ඒ රූප දැකපුවාම අපි කලබලයටපත් වෙනවා. හිතේ සංසිඳීම නැති වෙනවා. දැන් පින්වත්නි අපි මිනිස්සෙක් විදියට උපන්නා නම් අපිට මේ මිනිස්සෙකුට පේන්න පුළුවන් හැම රූපයක්ම දකින්න ලැබෙන්න පුළුවන්. මොකද හේතුව අපි මිනිස් ලෝකෙ ඉන්නේ. අපි ඒවා කැමති වේවා අකමැති වේවා මිනිස්සෙකුට දකින්න ලැබෙන ඕන රූපයක් අපිට දකින්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි ඒ රූප දකින්න නැතුව ඉන්න හැදුවට හරියන්නේ. අපි දන්නේ කොයි වෙලාවෙ අපිට ඒ වගේ දෙයකට මූණ දෙන්න සිද්ධ වෙයි දන්නේ. ඉතින් අපි දැක්ක මේ ළඟදී එක තාත්තා කෙනෙක් මරණයටපත් වෙලා ඒ තාත්තගේ ඒ චූටි පුතා අවුරුදු 4ක් විතර ඇති ඒ මලමිනිය දිහා බලාගෙන ඉන්න ආකාරය පුදුමාකාර දුකක් හිතෙනවා. ඒ තාත්තා මරණයටපත් වෙලා ඒ මලමිනිය දිහා බලාගෙන ඉන්න ආකාරය දැක්කාම. දැන් බලන්න මේ චූටි පුතාට අවුරුදු 4ේදී Tamanට ඇස් දෙකින් දකින්න ලැබෙන දේ ඒ චූටි බබාට ඔරොත්තු දෙයිද? ඔරොත්තු දෙන්නේ සමහරලාට අම්මයි තාත්තයි දෙන්නම මරණයටපත් වෙලා බලාගෙන ඉන්න දරුවෝ එහෙම අපි දැක්කා. ඊට පස්සේ මේ කොරෝනා වසංගතයෙන් අපි දැක්කා එහෙම මරණයටපත් වෙලා අම්මව තාත්තව ඇහැරවන්න හදන දරුවෝ. ඉතින් මේ ඔරොත්තු දෙන්නේ නැහැ. එතකොට මේ චූටි කාලෙම මේ වගේ දේවල් දකින්න සිද්ධ වෙලා තියෙනවා. දැන් අපි දන්නේ ඒකයි අපේ ජීවිතයේ මේ ඇහැට දකින්න ලැබෙන දේ ඊළඟ මොහොතේ අපිට ඔරොත්තු දෙන්නේ නැති දෙයක් වෙන්න පුළුවන්. හැබැයි අපි කල්පනා කරන්න ඕන අපේ ජීවිතේ මොන රූපේ ඇහැට දැක්කත් ඒ දකින්න රූපේට ඔරොත්තු දෙන, ඒ දකින්න රූපේ ඉවස ගන්න පුළුවන්, ඒ දකින්න රූපේ දරා ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න අවස්ථාව අපි මේ ධර්මයේ තුලින් ඇති කර ගන්න ඕන. ඒක තමයි පින්වත්නි ආධ්‍යාත්මිකව තමන්ගේ ජීවිතේ තමන්ට ලබන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය. මොකද හේතුව එහෙම නැති වුණොත් අපේ හිත තමයි මේ හැම දෙයකින්ම කඩාගෙන වැටෙන්නේ, විනාශ වෙන්නේ, අපි ගන්න තීරණ අයහපත පිණිස පවතින්නේ. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා දෙවෙනි කාරණේ තමයි එයාට සද්ද ඉවස ගන්න පුළුවන් කියනවා. සද්ද දරා ගන්න පුළුවන්, සද්ද වලට ඔරොත්තු දෙනවා. දැන් අපිට බලන්න අපි ජීවත් වෙනකොට අපි කැමති අකමැති ශබ්ද අහන්න ලැබෙනවා. අපිට බණිනේවා අපිට ප්‍රශංසා කර දැන් සමහර අවස්ථා තියෙනවා අපිට ප්‍රශංසා කරනවා. ඒතර ඒකෙහි ආසාව ඇතිලා සමහර අයට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. ඒක දරා ගන්න බෑ, ඉවස ගන්න බෑ. ඊට පස්සේ එකකින් හානි සිද්ධ කරගන්නවා. දැන් බලන්න ওই ලොකු තැන් වලට තමන්ගේ පුණ්‍ය විපාක වලින් යන මිනිස්සු සමහර මිනිස්සුන්ගේ වර්ණනාවට රැවටිලා ඒක අහලා තමන්ගේ ජීවිතයට හානි සිද්ධ කරගත්තු අය ඉන්නවා. ඉතින් ඒ නිසා අපි මේ ශබ්ද ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. අපි දන්නේ ඊළඟ මොහොතේ අපිට බහින දෙයක් අහන්න ලැබෙයිද? අපි දුක්කම හිතෙන කාරණේ අහන්න ලැබෙයිද? අපි දන්නේ. නමුත් අපි ඒකට ඔරොත්තු දෙන කෙනෙක් විදිහට පත් වෙලා හිටියොත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා එයාට එයාගේ හිත විනාශ වෙන්නේ නැතුව හිතේ සමාධිය ඇති කරගන්න වාසනාව ලැබෙනවා කියලා. ඒ වගේම පින්වත්නි ගඳ සුවඳ ඉවසන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕන. දරා ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕන. නාසයෙන් ගඳක් සුවඳක් වින්දට පස්සේ ඒකට ආසාව ඇති වෙනවා නම් ඒකට ආසාව ඇති කරගෙන හිතේ සමාධිය නැති කරගන්න හොඳ නැහැ. හිතේ එකක බව තියාගන්න ඕන. ආසාව ඇති නොකරගෙන ඉන්න ඕන. ඒකට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඒක කොහොමද කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. අන්න එතකොට ඒ දැනෙන ගඳ සුවඳට ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් සාමාන්‍ය බලන්න මේවාට පින්වත්නි අපිට ඇත්තටම මේ අපි කලබල වුණාට ඔරොත්තු දෙන අය බවට පත් වෙනවා. නමුත් අපිට මේ පරිසරය ආපුවාම අපි කොහොම හරි ඔරොත්තු දෙනවා. නමුත් සමහර අවස්ථාවලදී අපි කලබල වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා
දිවට දැනෙන රසයට ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉවස ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. දැන් අපිට අපි දන්නේ දැන් බලන්න ලෝකේ එක එක ප්‍රශ්න ඇති වෙනවා. දුර්භික්ෂ කාල ඇති වෙනවා. මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙනවා. අපි කලින් කාපු බීපු විදිහට අපිට කන්න බොන්න නැති වෙනවා. සමහර වෙලාවට දවස් ගණන් බඩගින්න ඉන්න වෙනවා. සමහර වෙලාවට අපි ආස කෑම අපිට ලැබෙන්නේ නැතුව යනවා. මේ වගේ ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ජීවත් වෙද්දී. දැන් අපිට වර්තමානයේ හොඳටම උදාහරණ තියෙනවානේ. ඉතින් අපි ආස දේවල් අපිට ලබා ගන්න බැරුව අපි හිර වෙලා ඉන්න අවස්ථා තියෙනවා. ඒතකොට මේ දිවට දැනෙන රසය ඔරොත්තු දුන්නේ නැත්තම් මට ඕවා කන්න බෑ. මම මේවා විතරයි කන්නේ. ඕවා හැමදාම කන්න පුළුවන්ද? මේ විදිහේ හිතක් අපිට තියෙනවා නම් කවදාවත් ඒ හිතේ එකක බව සමාධිය ඒ හිතේ සංසිඳීම ඇති කරගන්න බෑ. අර දිවට දෙන රසය ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඉතින් අපි දන්නේ අපිට මොන දේවල් කන්න සිද්ධ වෙයිද කියලා. මොකද මේ ලෝකීය ගැන අපිට විශ්වාසයක් තියෙන්න බෑ. අපිට මොන වගේ පරිසරයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවද කියලා අපිට විශ්වාසයක් තියන්න බෑ. මොකද මේ ලෝකයේ හැමතිස්සෙම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍ය මත. ඒ කියන්නේ මේ ලෝකේ එක පාට වෙනස් වෙලා යන්න පුළුවන්. මොකද අනිත්‍ය කියන ධර්මතාවයේ මත තමයි මේ හැම දෙයක්ම තියෙන්නේ. ඒ නිසා එවැනි ලෝකයක ජීවත් වෙන අපිට මොන වගේ දෙයකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියන කාරණය අපිට කල්ැතුව ප්ලෑන් කරන්න, සැලසුම් කරන්න බෑ. ඒ නිසා ඒකට ඔරොත්තු දෙන ජීවිතය හදාගන්න එක අපිට කල්ැතුව කරන්න පුළුවන්. ඒකට තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි ශ්‍රවණය කරන්නේ. එතකොට දිවට දැනෙන රසය ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා කායට දෙන්න පහස ඉවසන්නේ කොහොමද? දරාගන්නේ කොහොමද? ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද? ඔන්න කයින් පහස ලබනවා. ඒ පහස ලැබුවට පස්සේ ඒ පහස කෙරෙහි ආසාව ඇති වෙනවා නම් ඒ කෙනා ආසාව ඇති කරගන්නේ හිත සමාහිත කරගන්න පුළුවන් කෙනෙක් බවට එයාපත් වෙනවා. දැන් සාමාන්‍ය පින්වත්නි මේ කායට දෙන්න පහසට ආසාව ඇති වෙලා මොනතරම් හානි කරනවද? දැන් ඔබට පේනවනේ මේ වැරදි කාම සේවනයක් කරන්න ගිහිල්ලා මිනිස්සු තව කාන්තාවන් පිරිමින් ආශ්‍රය කරන්න ගිහිල්ලා තමන්ගේම ස්වාමියා මරනවා, තමන්ගේම බිරිඳ මරනවා, තමන්ගේ දරුවෝ මරනවා, තමන්ගේ අම්මා තාත්තා මරනවා මේ පහසකට. ඒ කියන්නේ මේ පහසක් ඔරොත්තු දෙන්නේ ඉවස ගන්න බෑ, දරා ගන්න බෑ. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? හිත විනාශ වෙලා ඒ විනාශුණු හිතින් යුක්තව කටයුතු කරන්න පටන් ගන්නවා. අද වෙනකොට මේ ප්‍රශ්න බරපතල විදියට තියෙනවා. මේ කයට දැනෙන පහස ඉවස ගන්න බැරි, දරා ගන්න බැරි, ඔරොත්තු දෙන්නේ නැති, කම්පාවට පත් නොවි ඉන්න පුළුවන්, දැඩිව ඉන්න පුළුවන් අය අඩුයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා කයට දෙන්න පහසට ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. අපි දන්නේ අපේ කයට අකමැති පහසත් අපිට ලැබෙන්න පුළුවන්. දැන් බලන්න මේ ලෝකයේ ප්‍රශ්න තියෙන යුගවල ජීවත් වෙද්දී, යුද කාලවලදී, දුර්භික්ෂ කාලවලදී මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න අපිට හිතා ගන්නවත් බෑ. ඒ අවස්ථාවලදී සමහරලාට අපි කැමති පහස, සමහරලාට සීතලෙ ඉන්න වෙනවා. රස්නෙට අහු වෙනවා. ඊට පස්සේ බඩගින්නට අහු වෙනවා, පිපාසයට අහු වෙනවා. මේ කයට නොයෙක් පහස දැනෙන්න පුළුවන්. එතකොට ඒක ඔරොත්තු දෙන, දරා ගන්න පුළුවන්, ඉවස ගන්න පුළුවන් කෙනෙක් හිටියේ නැත්තම් ඒ අවස්ථාවේදී අපේ හිත විනාශ වෙනවා. හිතේ එකක බව, සමාධිය නැති වෙලා විනාශුණු හිතින් යුක්තව ඒ වෙලාවේ කටයුතු කරන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මයේ හැසිරෙන කෙනෙක් ඒ පහස දරා ගන්න පුළුවන්, ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන කියලා. දැන් බලන්න පින්වත්නි, සමහර අවස්ථා තියෙනවා එහෙම ඒ පරිසරය ආපුවම ඔරොත්තු දෙනවා. ඔබ දකින්නත් ඇති ඔය ගම් වතුර ආපු අවස්ථාවලදී අපි දැක්ක එක සිද්ධියක්. ඒ තමයි ගම් වතුරට ඇවිල්ලා ඒ ගම යට වෙනවා. ඒ යට වෙද්දී පොඩි දරුවෙක් ගහකට ගොඩ වෙනවා. ගහට ගොඩ වෙලා ඒ ගහේ උඩ ඉන්නකොට වතුරේ එන සර්පෙක් මේ ගහට ගොඩ වෙනවා. ඒ සර්පයාත් මේ ගහේ ගොඩ වෙලා අර අවුරුදු 7-8ක් වයසට පොඩි දරුවත් එක්ක මේ සර්පයාත් ඒ ගහේම ඒ අත්තක වෙලිලා ඉන්නවා. දැන් බලන්න සාමාන්‍යයෙන් පොඩි දරුවෙක් සර්පේ දැක්කොත් කෑ ගහගෙන දුවන්නේ. නමුත් ඒ පරිසරයේ දරුවා ඒ සර්පයාට ඔරොත්තු දෙන, ඒ ඉවසීම දරා ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙලා වාසය කරනවා. මොකද මරණ බය ඉස්සරහා ඒ කෙනාට ඒ හැකියාව ලැබිලා තියෙනවා. ඊට වඩා ප්‍රශ්නයක් ඒ ගහෙන් බැස්සොත් තියෙන නිසා එයා ඒ ගහේ
ඉවසගෙන දරාගෙන ඔරොත්තු දීගෙන ඉන්නවා. අන්න ඒ වගේ පින්වත්නි අපි මරණයට පත් වෙලා නිරේ උපන්නොත් මීට වඩා ප්‍රශ්නයකට අපි මුහුණ දෙනවා. අපි මරණයට පත් වෙලා പ്രേත ලෝකේ උපන්නොත් මීට වඩා ප්‍රශ්නයකට අපි මුහුණ දෙනවා. අපි මරණයට පත් වෙලා තිරිසන් ලෝකේ උපන්නොත් අසුර ලෝකේ උපන්නොත් මීට වඩා ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මීට වඩා දේවල් අපිට ඉවස ගන්න සිද්ධ වෙනවා. මීට වඩා දේවල් වලට අපිට ඔරොත්තු දෙන්න සිද්ධ වෙනවා. දැන් මනුස්ස ලෝකේ නම් අපිට සමහර වෙලාවට විකල්ප හරි තියෙනවා. ඔළුවේ කැක්කුමක් හැදුනොත් අපිට ඉවසගෙන ඉන්න ඕනේ බෙහෙතක් හරි බොන්න තියෙනවා. බඩේ කැක්කුමක් හැදුනොත් කායික වේදනාවක් හැදුනොත් දැන් පේන් කිලර්ස් හරි තියෙනවා. වේදනානාශක. හැබැයි තිරිසන් ලෝකේ වගේ දුකටපත් වුණොත් එහෙම කියා ගන්න බෑ. එහෙම දෙයක් ලැබෙන්නේ නැහැ. ඔරොත්තු දීගෙන ඉවසගෙන දරාගෙන ඉන්න වෙනවා. ඇයි ඒ සතෙක් සියදී හානි කරගන්නවත් දන්නේ නැහැ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන මේ මනුස්ස ලෝකේ එන දේවල් අනිවාර්යෙන් අපි ඉවස ගන්න පුරුදු වෙන්න ඕන. මොකද ඊට වඩා දේවල් අපි නිරේ උපදිලා තිරිසන් ලෝකෙ ඉපදිලා ඉවසලා තියෙනවා. මනුස්ස ලෝකේ සිදුවෙන දේවල් දරා ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕන. මොකද අපි ඔයට වඩා දේවල් දරාගත්තු මනුස්සයන්. මනුස්ස ලෝකේ එන දේවල් අපි ඔරොත්තු දෙන අය බවට පත් වෙන්න ඕන. මොකද ඔයට වඩා දේවල් වලට අපි මේ සසරේ ඔරොත්තු දීලා තියෙනවා. ඉතින් මේ මනුස්ස ලෝකේ අපි මේ කිසි දෙයක් දන්නේ නැතුව කලබලයට පත් වෙලා අපේ හිතේ සමාධිය නැති කරගෙන අපේ හිත විනාශ කරගත්තොත් පින්වත්නි ඒක අපිට ඊළඟ ජීවිතවලට පවා බලපානවා. ඒ නිසා මේ මානසික හැකියාව ඉවස ගන්න පුළුවන්කම, ඔරොත්තු දීමේ හැකියාව, දරා ගැනීමේ හැකියාව, කම්පා නොවීම, දැඩිව සිටීමේ හැකියාව මේ දේවල් අපේ ජීවිතේ අත්‍යවශ්‍ය දේවල් දියුණු කරගත යුතු. දැන් ඔබ කෑම බීම හොයන අත්‍යවශ්‍ය දෙයක් විදිහට ආහාර පාන හොයනවා, ගෙවල් දොරවල් හොයනවා, යාන වාහන හොයනවා, රස්සා හොයනවා, ඇඳුම් පැළඳුම් හොයනවා. ඒවා හොයන්නේ නිකන් අත්‍යවශ්‍ය දේවල් විදිහටනේ. ඊට වඩා අත්‍යවශ්‍යයි මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ධර්මයේ තුලින් අපි ඇති කරගන්න ඕන මේ ඔරොත්තු දීමේ හැකියාව, දරා ගැනීමේ හැකියාව, ඉවසීමේ හැකියාව. මේ දේවල් පින්වත්නි අපිට මරණින් මතුත් ඊළඟ ජීවිතවලට රැගෙන යාමේ අවස්ථාව තියෙනවා. දැන් ඔබට පේනවානේ මනුස්ස ලෝකේ සමහර අය ඉපදිලා ඉන්නවා. ඒ අය පුදුම විදියට ඔරොත්තු දෙනවා, දරා ගන්නවා, ඉවස ගන්නවා. ඇයි? සසරේක පුරුදු කරලා තියෙනවා. සමහර අය මේ ජීවිතේ ඉන්නවා ඒ වගේ දෙයක් ආවොත් ඉවස ගන්න, දරා ගන්න, ඔරොත්තු දෙන්නේ ඉක්මන් තීරණ අර ගන්නවා. එක්ක තමන්ගේ ජීවිතේ හරි හානි කර ගන්නවා. ඒ අයට ඔය පුරුද්ද යනවා සසරට. ප්‍රශ්නයක් කෙනෙකුට සියදිවි හානි කර ගන්නවා. ප්‍රශ්නයක් කෙනෙකුට ගඟට පයින්නවා. ප්‍රශ්නයක් කෙනෙකුට හැංගෙනවා. ඔය පුරුද්ද තමයි සසරට එකතු වෙන්නේ. ඉතින් ඒ වගේ පුරුදු අපේ ජීවිතේට සසරට එකතු වුණොත් පින්වත්නි අපිට කවදාවත් අපේ ජීවිතේ සැපෙන් ජීවත් වෙන්න හෝ පරිපූර්ණ සැපයකට රැගෙන යන්න හෝ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ ශ්‍රවණය කරපු ධර්මයේ හොඳට හිත තුළට ගන්න. හිත තුළට අරගෙන මේ ධර්මයේ තමන්ගේ ජීවිතය තුළ මරණයට පත් වෙන්න කලින් පුරුදු කරගන්න, ක්‍රියාත්මක කරගන්න. ඒ සඳහා මේ ශ්‍රවණය කරපු ධර්මයේ සියලු දෙනාට උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින උදාදම්සර සදහන් වැඩසටහන සඳහා අනුග්‍රහය දරන්නේ දොම්පේ වෙල්ගම 82 ඒ නිවසේ පදිංචි පින්වත් ජී.ඒ. ප්‍රේමශීලී පෙරේරා මහත්මිය විසින්. මේ ධර්ම දේශනාවෙන් රැස් වූ සෑම සියලු පුණ්‍ය ධර්මයක්ම පළමුකොටම අනුමෝදන් කරමු. සියලුම දෙවියන්ට සියලු දෙවිවරු මේ පින් සතුටින් අනුමෝදන් වේවා. සැපයෙන් සැපයට පත් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මිය පරලොවගේ ජේ.ඒ. හෙරලස් පෙරේරා පියාණන්ට, මීට වසර 12කට පෙර මිය පරලොව ගිය ආර්.ඒ. බබානෝනා මෑණියන්ට, මීට වසර 17ට පෙර මිය පරලොව ගිය කේ.ජී. සරණේලිස් ස්වාමි පුරුෂයාට, ඒ වගේම නදීපා සුජීවනී දියණියට, ඒ වගේම මේ පිංගුතුන් නමින් මිය පරලොව ගිය සියලු මළගිය ඥාතීන්ට, ඒ වගේම සියලු රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කරනවා. මාස 2කට පෙර මිය පරලොව ගිය පියසෝම අයියාටත් පුණ්‍යානුමෝදනා කරනවා. ඉන් අන්සදාහන් කළ නොකළ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු මළගිය ඥාතීන්ද මේ පින් අනුමෝදන් වේවා. පරලොව ජීවිතයේ සපවත් වේවා. සසර දුකින් අත් මිදේවා.
සාදු සාදු සාදු. ප්‍රේමශීලී පෙරේරා මහත්මියට, රසිකා තුෂාරි කොතලාවල දියණියට, ජනක චන්දන වල්පිට බෑණනුවන්ට, සීතා, කාන්ති, පත්මිනී, ලයනල්, රෝහණී, අජිත් යන සහෝදර සහෝදරියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. සමාධි විහාරා දිනදු තාරුක ඩිල්සි ටාෂියා වල්පිට යන මොණබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න ආශිර්වාද කරනවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන සීල පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණින් වහන්සේලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් සියලු දෙනාටත්, ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. කරන කෙන ධාර්මික කටයුතු සාර්ථක වේවා. ගෞතම බුදුසුනේ ධර්මාවබෝධය පිණිස මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. හිමිදිරියේම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර